අපේ සමාගමේ තියෙනවා ලක්ෂ 100කට රිටර්න් වෙච්ච චෙක්, ලක්ෂ 200ට රිටර්න් වෙච්ච චෙක්. මොනවද සර් මේක කරන්නේ? ලක්ෂ 10ක් යනකම් සාමාන්‍ය පොලිසියට යන්න පුළුවන්. ලක්ෂ ගාණක් යනකම් මේ ෆ්‍රොඩ් බියුරෝ එකට යන්න පුළුවන්. ලක්ෂ 50කට වැඩි නම් යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. right අපි පොඩ්ඩක් යන්න ඉස්සලා අපි මේ අසල පරිච්ඡේද දානවා රෙකෝඩ් 1 වෙනි වැඩසටහනකට පැහැදිලිවීමක් කරන්න පුළුවන්ද අපි මේ දේවල් කරන්නේ පරිච්ඡේද මේ මොකද අපි 361 degrees කියලා ආයතනයක ඒක තමයි අපි ලංකාවේ කොවිඩ් වලට ඉස්සෙල්ලා අපි මාසයකට training programs එහෙම නැත්නම් consultancy programs 20ක් 25ක් කරපු ආයතනයක් දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට ඒ level එකෙම කරන්න බෑ. ඒක නිසා අපි මාර්තු මාසේ හරි මාර්තු මාසේ නෙවෙයි මම හිතන්නේ I think I remember if I'm right somewhere in April අපි පටන් ගත්තා මේ වගේම live වැඩසටහන. ඒතර අපි මේ දේ කරන්නේ මොකද්ද? අපි මේ පාරප් ශ්‍රී ලංකා කියලා කියන්නේ ලංකාවේ ඉන්න ව්‍යවසායකයන්ට ගොඩක් තරුණ ව්‍යවසායකයන්ට ගොඩක් කලාවට අවුරුදු 20ත් 40ක් විතර වගේ ඉන්න රේන්ජ් එකේ ඉන්න ව්‍යවසායකයෝ තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඒගොල්ලන්ට දැනුම, පන්නරය, නෙට්වර්කින් කැපැසිටි ඒගොල්ලන්ට නවත් ආකාරයකට යන්න අලුත් විදිහේ ගමනක් යන්න දරන දෙන්න මඟ පෙන්වීමක මේ එක පොඩි වැඩසටහන් තමයි පරිච්ඡේද අපි කරන්නේ. අද අපි ඒක සඳහා අපි ඔයගොල්ලන්ගේම දේවල් වලින් තමයි මේ ආවේ. අපිට ආපු නිසා තමයි මේ අපි මේ කතන්දරේ ආවේ. අසරණකම හද දැන් මේ මට පොඩ්ඩක් කියන්න ඕන අසල මේ දැන් මේ අපි ඔබතුමා මේ සෑහෙන්න මේ ඔය මුදල් ගනුදෙනු මේ පැත්තෙන් ඒ කියන්නේ when it comes to money matters financial transactions ඔබතුමාගේ මේ පොඩ්ඩක් experience එක ගැන අපි පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් එහෙම හැදින්වීමක් දුන්නා. ඔව් දැන් ඉතින් ඕක අපිට හැමදාම වෙන දෙයක්. ඉතින් උසාවියේ ඕකට මේක යන්නේ ණය අය කර ගැනීමේ පනත එන් තමයි ඔය චෙක් රිටර්න් නඩු සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ තමයි අපි මෙලෙව දකින්නේ. ඉතින් ඒක ඉතින් දෙපැත්තක් තියෙනවා. අපි දැන් නඩු ඉතින් ගොඩක් අපි කතා කරලා තියෙනවා. අපි හරියට ගත්තොත් දැන් මෙතන අපි තරුණ ව්‍යවසායකයන්ට අපි මේ ඉස්සල්ලාම දෙන්න ඕනේ එයාලා මේ චෙක් සම්බන්ධයෙන් කරන ගනුදෙනුව. එයාලා විදියකට තමයි මේ ගනුදෙනුව කරන්නේ. සමහර වෙලාවට ඒ කට්ටිය චෙක් පත් ලබා ගන්නවා, ලබාගෙන එයාලගේ ගනුදෙනු කරුවන් සමග ගනුදෙනු ඇති කරගන්න. එතකොට ඒ ව්‍යවසායකයන් ඉන්නේ තමන්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දීලා ඒකට චෙක් පතකින් උන්ට ඒ ගනුදෙනුව පියවලා තියෙන අවස්ථා තියෙනවා. තව පැත්තක් තමයි රුකි මේ කට්ටිය දැන් අපේ ව්‍යවසායකයන් එයාලා චෙක් පත් මගින් ගනුදෙනු කරන අවස්ථා තියෙනවා. එතකොට එයාලගේ ගෙවීම් සඳහා එයාලා චෙක් පත් භාවිතා කරනවා. ඉතින් මේක අද හොඳ උදාහරණ මෙන්න මේ ටොපික් එක රුකි දැම්මට පස්සේ මගේ මේ යාළුවේ නීතිඥ මහත්තයා දැන් මට ඉස්සෙල්ලා කතා කරලා මම ඇහුවා මේ දැන් මේ චෙක් පත් රිටර්න් දැන් ඔබතුමාගේ මේ ටොපික් එක දැක්කහම මේ මගෙන් ඇහුවා දැන් මොනවද මේ පැයක් කතා කරන්න යන්නේ කියලා. ඊට පස්සේ අහලා මට කිව්වා ඉතින් ඕකට හොඳම දේ ඔයා කියන්නකෝ චෙක් පත් වලින් ගනුදෙනු කරන්නේ නැතුව කෑෂ් වලින් ගනුදෙනු කරන්න කියලා. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. නැත්තම් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න කියන්නකෝ. එතකොට ප්‍රශ්න ඉවරයි කියලා මට කිව්වා. මම කිව්වා ඒක තමයි නියම කතාව. මිනිත්තු 5න් මගේ අද කතාව ඉවරයි කියලා. රුකි දැන් අපි බලන්න ඕනේ රුකි. දැන් මේ වගේ දැන් මම ඔයාලට කිව්වනේ දෙපැත්තක් තියෙනවා කියලා. ඉතින් අපේ තරුණ ව්‍යවසායකයෙක් හැටියට ගොඩක් වෙලාවට මේ දැන් මේ කොවිඩුයි තියෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට සල්ලි හරි අමාරුයි. ඉතින් එතකොට යම් කිසි සේවාවක් හෝ භාණ්ඩයක් හෝ විකුණුවාම ඒ කට්ටියට ගොඩාක් අවස්ථාවලදී මේ සල්ලි ලැබෙන්නේ චෙක්පත් වලින්. ඉතින් සමහර චෙක්පත් මේ ඔබතුමා දන්නවා මේ අපි ඉතින් ඕපන් චෙක් එකක් හම්බ වෙනවා. හරි කෑෂ් චෙක් එකක් හරි හම්බ වෙනවා. ඉතින් එතකොට ඉතින් ඒ වගේ එකක්
අපි සේවයක් හෝ භාණ්ඩයක් ලබා දෙනවා. අපිට කෑෂ් චෙක් එකක් දෙනවා. අපි ඒ චෙක් එක අදම ගිහිල්ලා බැංකුවට අරගෙන ගියාපුවම ඒක අපිට මුදල් වෙනවා. එතකොට කිසිම එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ගොඩක්ම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි අපේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණපුවාම සමහරව අපිට දෙනවා මේ post dated check. ඒ කියන්නේ මාසයක් දාලා දෙනවා, මාස දෙකක් දින දාලා දෙනවා, මාස තුනක් දින දාලා දෙනවා. ඉතින් ඔහොම අපිට අපි ඒ චෙක්පත් බාර ගන්නවා අපි මේ ගනුදෙනු කරන ක්‍රියාවලියේදී. ඉතින් අන්න එතන තමයි මම හිතන්නේ ගොඩක් සමාගම් මේ ලංකාවේ ගොඩක් පුද්ගලයෝ ගොඩක්ම අමාරු වෙట్లా ඉන්නවා මේ චෙක්පත් තියනවා මිටි ගණන් බැංකුවට මේවා ප්‍රසන්ට් කරලා ඒ කට්ටියට දැන් මේවා චෙක් තියාගෙන ඉන්නෝ ඩිෆෝල්ට් වෙලා මේවා රිටර්න් වෙලා දැන් ලොකු ප්‍රශ්නයක් බිස්නස් එක දුවා ගන්න බැරි තත්යකට ඇවිල්ලා මේ දැන් චෙක් මංගාව මිටිය ගොඩක් අය ඇවිල්ලා කියනවා අපේ සමාගමේ තියෙනවා ලක්ෂ 100කට රිටර්න් වෙච්ච චෙක් ලක්ෂ 200ට රිටර්න් වෙච්ච චෙක් මොනවද සර් මේක කරන්නේ ඉතින් අපේ ලංකාවේ රුගී තියෙනවානේ මතයක් උසාවි ගියාපුවාම අපි හිතනවා දැන් සාමාන්‍ය ජනතාව අතර මතයක් තියෙනවා උසාවි ගියාපුවාම නඩුවක් දැම්මම මේක මේ අවුරුදු ගාණක් ඇදෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක හින්දා අපි කොහොමද මේක විසඳගන්නේ? සමහර කට්ටිය රුකිය ඇත්තට වශයෙන් කිව්වොත් නඩු දානවා තියා නීතිඥ මහත්තයෙක්වත් හම්බ වෙලා නැහැ. ඒ කට්ටිය හිතනවා හරි චෙක් එක රිටර්න් වුණා ඉවරයි. එතන මේක මම අමතක කරලා දානවා. මම මේක ගැන මේ දැන් හොයන්නේ මේක ඉවරයි සල්ලි හම්බ වෙන්නේ නැහැ. ආයෙ බොරුවට උසාවි ගිහිල්ලා වැඩක් නැහැ. මම මේක ඉවරයි කියලා. එතන අර චෙක් එක ගෙදර තියාගෙන ඔහේ ඉන්නවා. ඉතින් දැන් රුකි එතකොට දැන් අපි සාමාන්‍ය මේ චෙක් ගනුදෙනු කරද්දී අපි මේ ව්‍යවසායකයන්ව අපි දැනුවත් කරනවා. සාමාන්‍ය වෙලාවට දැන් හරියට දැන් චෙක් පතකින් ගනුදෙනුවක් ලැබුණ පළියට එහෙම බෑ. අපිට හැම වෙලාවෙම දැන් සාමාන්‍ය බඩුවක් සප්ලයි කරාපුවාම ඒවට තියෙනවා ඉන්වොයිස් එකක්. ඒවට අදාළ ඉන්වොයිස් එක තියෙනවා ඒකේ පේමන්ට් එක ලැබෙන ආකාරය තියෙනවා. ඒ වලට මේ තරුණ ව්‍යවසායකයෝ ඕන ව්‍යවසායකයෙක් ඔවුන් හැම එකටම හරියට ડોකියුමන්ට්ස් මේන්ටේන් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට චෙක් එක අරගෙන එනවා. මෙන්න මේක රිටර්න් වුණා කියනවා. දැන් අපි එතකොට හිතනවා හරි දැන් මොකද්ද මේ ගනුදෙනුව? ඔකේ ඇහුන්නේ නැහැ. අසල දැන් මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ. දැන් අපිට අපේ ව්‍යවසායකයන්ට දෙන්න පුළුවන්ද දැන් චෙක් එකක් ගන්න ඉස්සෙල්ලා චෙක් බලන්න ඕන සාධක 3-4-5ක් වගේ මොන හරි දැක් තියෙනවද ඔබතුමාට කියන්න? හරියට හරි. දැන් රුකි දැන් අපි හිතමු යම් කිසි දැන් අපි හිතමු අපි ඉන්වොයිස් එකක් දෙනවා. දැන් මේ ඉන්වොයිස් එකට අදාළව තමයි චෙක් පත අපිට ලැබෙන්නේ. හැම වෙලාවෙම එයාලා මතක තියාගන්න ඕනේ. එයාලා වෙනම ලිපිගොනුවක් ඔය හැම ට්‍රාන්සැක්ෂන් එකකටම තියාගන්න ඕනේ. ඒතකොට දැන් ඉන්වොයිස් එක තියෙනවා. ඒකට අදාළව චෙක් පත්‍රයක් ලැබිලා තියෙනවා කියමුකෝ. දැන් ඒක චෙක් එක ගන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ සාමාන්‍යයෙන් මේ චෙක් පත නිසි ආකාරයට ලියලා තියෙනවද? ඒ කියන්නේ දිනය හරියට දාලා තියෙනවද? හරියට අකුරෙන් ලියපු දේ ඉලක්කමෙන් ලියවිලා තියෙනවද? හරියට අත්සන් කරලා තියෙනවද කියන එක බලන්න. දැන් සාමාන්‍ය අපි හිතමුකෝ රුකි දැන් අපි සමාගමක චෙක් පතක් ගන්නවා කියලා. දැන් එතකොට අපි බලන්න ඕනේ සාමාන්‍ය මේ චෙක් එක හරි පුද්ගලයෝ අත්සන් කරලා තියෙනවා. දැන් ඒ වගේ දෙයක් අපි කොහොමද වැලිඩේට් කරගන්නේ? ඒක තමයි රුකි දැන් ඔන්න ඕවා තමයි තියෙන ප්‍රශ්න. හරි දැන් සමහරලාට අත්සන් කරන පුද්ගලයා පිටපත් දැන් අපිට ඒක කම්පැනි එක චෙක් එකක් ගන්න යද්දි අපිට අහන්න බෑ කොහොම අපිට දෙන්න මේකේ ඔයාලගේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක
ආටිකල්ස් වල කොපීස් දෙන රෙසලූෂන් කොපි දෙන්න එහෙම ඉල්ලන්න එකක් නෑ බට් අපිට නිකන් හරියට බලන්න පුළුවන් සමාගමක චෙක් එකක් ගද්දි සාමාන්‍යයෙන් තියෙනවා අර ඩිරෙක්ටර් සීල් එකක් තියෙනවා ඉන්ක් සීල් එකක් ඒකේ ඩිරෙක්ටර් කියලා සාමාන්‍ය පිළිවෙත තමයි ඩිරෙක්ටර්ලා දෙන්නේ ඔයගේ අත්සන් කරලා තියෙනවා සමහරවිට අත්සන් තියෙනවා සීල් එක නැහැ ඒ වගේ නිසි නිකන් බැලූ බැල්මටම අපි හිතමු සමාගමක එකක් නම් හරියටම ඒ සීල් එකක් මත ඩිරෙක්ටර්ලා දෙන්නේ අත්සන් කරලා තියෙන්න ඕන. හරි ඒ වගේ අර ඉස්සෙල්ලා ෆන්ඩමෙන්ටලි බලන්න ඕනේ රුකි මේ චෙක් පත නිසි ආකාරයට ලියවිලා තියෙනවද කියලා. ඉතින් අපි ඒක තමයි පළවෙනිම රික්වයර්මන්ට් එක චෙක් එකක බලන්න ඕනේ. එතනින් පස්සේ තමයි ඉතුරු ඔක්කොමටම ප්‍රශ්න වලට එන්නේ. එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඩිරෙක්ටර් කෙනෙකුයි ඔතොරයිස් සිග්නටරි කෙනෙකු අතර වෙනස මොකක්ද? මෙහෙමයි දුකි. සාමාන්‍යයෙන් ඒක දැන් ඔතොරයිස් සිග්නේචර් එකක් දෙනවා කියන්නේ දැන් එක එක සමාගම් වල ඔතොරයිස් සිග්නටරීස්ලා ඉන්න පුළුවන්. ඉතින් ඒක ඒ බැංකුවත් එක්ක තමයි ඒක තියෙන ගනුදෙනු. අර ඒක අපිට අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ රුකියේ අපි දැන් සාමාන්‍ය ක්‍රමවේදය හරි පුද්ගලයා අත්සන් කරන්න ඕනේ අපිට ගිහිල්ලා ඒකත් අර ගනුදෙනුවක් කරද්දී අපිට ඉල්ලන්න බෑ කෝ අපිට දැන් අපි හිතමු ලොකු ට්‍රාන්සැක්ෂන් එකක් වගේ රුකියේ අපි හිතන්නකෝ දැන් ඔය මේ කඩේ ඔය රුපියල් ලක්ෂයක මේ බඩු ටිකක් විකුණනවා වගේ එකක් නෙමෙයි දැන් අපි හිතමුකෝ දැන් සාමාන්‍යයෙන් ඕක අපි කරන්නේ හිතන්න ලොකු මේ ඉඩම් ගනුදෙනුවක් ලොකු මේ ඉඩමක් ගන්නවා ඒ වගේ ලක්ෂ 100 200 ට්‍රාන්සැක්ෂන්ස් එනවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන දේ අපි ඉල්ලනවා සමාගමක් රෙසලූෂන් එකේ කොපි එකක්. මෙයාලට සිග්නේචර්ස් දාන්න තියෙන ඔතොරයිස් කියලා බලන්න ඒකෙන් කම්පැනි එකෙන් ඉල්ලනවා සෙක්‍රටරිස් ළගෙන් අපිට ලිඛිතව අපිට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා. සෝ ඒ වගේ ලොකු ගනුදෙනුවකට අපිට ඉල්ලන්න පුළුවන්. අපි ඒක අවදානම් වැඩි ඒ වලට අපිට ඩිමාන්ඩ් කරන්න පුළුවන් එක වැඩිනේ ලුකි. දැන් සාමාන්‍ය දැන් පොඩි ව්‍යවසායකයෙක්ට අර ලොකු සමාගමකට ගිහිල්ලා ඒකේ මොකක් හරි පෝස්ටර් එකක් හරි බැනර් එකක් හරි අදපු දෙයකට එයාලා දෙන චෙක් එකට මේ මිනිස්සු ගිහිල්ලා මේ අහිංසක පොඩි ව්‍යවසායකයන්ට ගිහිල්ලා ඩිරෙක්ටර්ලාගෙන් ඉල්ලන්න බෑනේ මට රෙසලූෂන් වල කොපි එකක් දෙන්න කියලා. ඔව්. ඔතොරයිස් එක ඒකකොට ඒකකොට ට්‍රාන්සැක්ෂන් ටු ට්‍රාන්සැක්ෂන් එක වෙනස් වෙනවා කි. ඉතින් ඒවා අර මම කියන්නේ මම කිව්වේ අර on the face of the check බලන්න මේක හරිද චෙක් පත. හරි දින දාලා තියෙනවද? මේකේ හරියට ලියලා තියෙනවද? රේඛනය කරලා තියෙනවා නම් ඒක හරියට මේ ක්‍රොස් නම් ඒක හරියට ක්‍රොසින් එක තියෙනවද? ඒ වගේ නිකන් හරි නිසි පිළිවෙලට චෙක් එක තියලා තියෙනවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. මම මේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න රුකි මෙතන ටිකක් අපිට වෙලාව තියෙන හින්දා. නැත්තම් මම ඒවා ටක් ගාලා පොඩි දෙයක් කියලා නවත්තනවා. දැන් ඒව තමයි රුකි ඉස්සෙල්ලාම මේ කෙනෙක් බලන්න ඕනේ. චෙක් එකක් දැන් ආයතනයකට දීලා තියෙද්දි ඒක අරගෙන එන්න ඉස්සෙල්ලා ඉතින් පොඩ්ඩක් එක බලන්න ඕනේ. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් රුකි බලන්න ඕනේ ගොඩක් අය මේ ව්‍යවසායකයෝ දැන් ගනුදෙනු කරනවා. දැන් අපි හිතමුකෝ මම ගිහිල්ලා සමන් කියන පුද්ගලයෙක්ට බඩු ටිකක් විකුණනවා. සමන් මොකද මට ගිහිල්ලා සමන්ගෙන් පේමන්ට් එක ගන්න ගියාම සමන්ට කවුරු හරි දීපු චෙක් එකක් සමන් මට දෙනවා. ඒක තර්ඩ් පාර්ටි චෙක් එකක්. තර්ඩ් පාර්ටි චෙක් එකක් මට දෙනවා. ඊට පස්සේ මම එයා ගනුදෙනු කරනවා ඒ තර්ඩ් පාර්ටි චෙක් එකේ මට දෙනවා. එතකොට ඕපන් චෙක් එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කවුරුද අසන ඕපන් චෙක් එකක් කියන්නේ රේඛ ඒ කියන්නේ it's not cross. Okay. ඒ කියන්නේ රුකි මගේ නම අසීල රැකව කියලා චෙක් එකක් දාලා දුන්නා නම් ඒකේ ක්‍රොසින් එකක් නැත්නම් ඒක ඕන කෙනෙක්ට ගිහිල්ලා ID කාඩ් එක දීලා ඒකේ මුදල් ගැනීම හැකියාව තියෙනවා. but it's not cross.
ක්‍රොසින් එක තියෙනවා නම් විතරයි ඒකට මමම ගිහිල්ලා ගන්න ඕනේ. account page check එක ක්‍රොසින් එකත් එක්ක තියෙනවා නම් ඒකට මමම ගිහිල්ලා තමයි මගේ account එකට that's the safer. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම check pack. මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට මගේ ජීවිත දෙපාරක් වෙලා තියෙනවා. සමහර සේවාදායකයෝ මට දීලා තියෙන රුකේ මෙන්න චෙක් එක වාට ගම මේක අස් දාලා වෙලා අස් මේ ඉතුරු ටික ලියලා ගන්න කියලා අස්සන විතරක් දාලා මට මාව විශ්වාස කරලා දින චෙක් අවස්ථා දෙකක් තියෙනවා. ඔව්. එතකොට ඒක අනිත් පැත්තෙන් බලනකොට බොහොම රිස්කි මම නම් කවදාකවත් ඒ වැඩේ කරන්නේ නැහැ නේද? ඒ වගේ දෙයක් වුණොත් එහෙම අපි එතකොට අපේ මොකද්ද ලීගල් තත්ත්වය? දැන් අපි මොකක් හරි අස්සම් කරලා ඕපන් චෙක් එකක් දෙන්නේ කතන්දරේ හරිය. මොනක්වත් නැතුව කවුරු කෙනෙක් අස්සනක් විතරක් කරලා මේ මයිරුකි දැන් අපි මම ඔක හරියටම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා නම් දැන් ඔය චෙක් පතක් අගර වුණාට පස්සේ නඩු දානවනේ. ඔව්. එතකොට ඔය ඒ තත්ත්වයේ වැඩි බරපතලකම තියෙන්නේ මේ චෙක් එක ඉෂුව කරන පුද්ගලයාට. දැන් එයාට මේ නීතියේ දැන් ඔය ණය ආයකර ගැනීමේ පනතේ කොහෙවත් කියලා නැහැ. අත්සන් කරන ඕපන් චෙක් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන ඔය අත්සන් කරලා නිකන් දුන්නා නම් අරයා ඕන දෙයක් ලියාගත්තා නම් ඒක ඔයා වගකීමෙන් බැඳෙන්නේ නැහැ කියලා. ඒක හරි භයානක චෙක් එකක්. දැන් මම එහෙම දුන්නාම රුකි ඔයා මොනවා හරි ගාණක් දාලා බැංකුවට දැම්මා නම් ඒ කියන්නේ මම අත්සන ගහලා ඔයාට දුන්නා කියන්නේ මම ඔයා දාන ඕන මුදලකට දිනයකට ඒ මුදල බැංකුවේ ඒ දවසට තියනවා කියන එක මම සාතික පිළිගන්නවා. ඒක සාහිතික කරනවා. ඒක ඉතාමත් භයානක චෙක් පතක්. ඒ විදිය චෙක් පත් කවුරුත් ඉෂු කරන්න හොඳ නැහැ. ඔව් දැන් එතකොට මම දැන් චෙක් එකක් දුන්නා. චෙක් එකක් දුන්නාන් පස්සේ මගේ වගකීම තියෙන්නේ බැංකුවේ සල්ලි තියෙනවා නම්. දැන් එතකොට අපි මේ පොඩ්ඩක් යනවා මේ රුවන් ෆර්නැන්ඩෝ දෙපාරක් ඇහුවා දෙනුත් දීගට ඉස්සර තාලා තියෙනවා මයි ක්වෙස්චන් කියලා. දැන් කොයි වෙලේද පුළුවන් අර චෙක් පත දීපු කෙනාට මේකේ ස්ටොප් පේමන්ට් එකක් දාන්න. මොන අවස්ථාවකටද? ඒකද අපි තාම චෙක් එක දැන් බැංකුවට ගිහිල්ලා නැහැ. දැන් හිතන්න බලන්න මම රුවන් ෆර්නැන්ඩෝට දෙනවා චෙක් එකක්. එතකොට ඒකේ අපි අස්සම් කරලා මොකක්ද ගනුදෙනුවකට ඔක්කොම ඩොකියුමන්ටේෂන් හරි. මොකක් හරි හේතුවකට මොන හේතු නිසාද මට පුළුවන් රුවන් ෆර්නැන්ඩෝ චෙක් එක බැංකුවට දාන්න ඉස්සෙල්ලා මේ චෙක් එකේ පේමන්ට් එක නවත්තන්න. රුකි මම මේක පොඩි කොම්ප්ලිකේටඩ් කතන්දරයක්. මම හින්දා මම පොඩ්ඩක් දැන් මේක තමයි අපේ හරය. මේකට තමයි අපි එන්න ඕනේ. මම අපි වටේ පොඩ්ඩක් කතා කරන්නේ ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මට පුද්ගලයෝ ඇයි මේ චෙක් පත් වලින් ගනුදෙනු කරන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ඉතින් අර මගේ යාළුවා කිව්වා වගේ කෑෂ් දෙන්න පුළුවන් නේ. බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න පුළුවන්. ඉතින් චෙක් පත් වලින් ගනුදෙනු කරන්නේ ඇයි කියන එක අපි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ. ඔව්. පුද්ගලයෙක් චෙක් පත් වලින් ගනුදෙනු කරන්නේ රුකි. සාමාන්‍යයෙන් පළවෙනි එක තමයි මං හිතන්නේ සේෆ්ටි. ඒ කියන්නේ ආයතනයක අද පඩි ගෙවන්න තියෙනවා නම් 500 දෙනෙක්ට අද මෙතන ආයතනයේ ලක්ෂ කීයක් බැංකුවෙන් ගිහලා අරගෙන එන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ආයතනයක් හිතනවා හරි මම චෙක් වලින් ගනුදෙනු කරනවා. එතකොට කිසිම එතන ප්‍රශ්නයක් නැහැ. හොරකම් කිරීමක්වත් නැති වෙන එකක්වත් ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. පුද්ගලයාට චෙක් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අනිත් එක තමයි මේ වල යම් කිසි ගනුදෙනුවක් චෙක් එකකින් කරපුවාම ඒකේ රෙකෝඩ් එකක් තියෙනවා. ආයතනයකින් චෙක් වල ගනුදෙනු කරපුවාම දැන් සේවකයාට පඩි පැකට් එක අතට දෙනවා වගේ නෙමෙයි. චෙක් එකකින් ගනුදෙනු කරපුවාම ඒවා ට්‍රාන්සැක්ෂන් හරියට යනවා. ඒවා රෙකෝඩ් එකක් තියෙනවා. ඒවා මේ බැංකුවට ට්‍රාන්ස්ෆර් කවුද ගත්තේ කියලා හරියට රෙකෝඩ් එකක් තියෙනවා. තව එකක් තමයි රුකි මේ ෆියුචර් ගනුදෙනු කරන්න පුළුවන් නේ. මට පෝස්ට් ඩේට් එකක් දෙන්න. දිනයක් දාලා දෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මට අද සල්ලි මගේ අතේ නැත්නම් ඔය බිස්නස් වල අවශ්‍යම වන දෙයක් නේ රුකි. ඒක කට්ටිය කියන අපි රෝලක් ගන්නවා කියන එකනේ කියන්නේ. ඒ කියන්නේ අද සල්ලි නෑ. මම වැඩක් කරනවා. මට අර වැඩෙන් ඒ සල්ලි එක ටික එන්න තියෙනවා. එතකොට එතකොට එයාලා දින දාලා
ඒ කට්ටිය බිස්නස් එක ඇතුලේ යම්කිසි ඒකේ රෝලක් කරලා ඒ මුදල් යාලට ලැබෙන්න දෙනවා. සෝ ඒකත් කරන්න පුළුවන් නේ චෙක් වලින්. ඒක කරන්න බෑනේ කෑෂ් වලින්. සෝ අන්න ඒවා තමයි රුකි මේ චෙක් වලින් ගනුදෙනු කරන්න මිනිස්සු පෙළඹෙන්නේ රුකි. සෝ ඉතින් එතකොට දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රුකි අපි හැම වෙලේම චෙක් වලින් ගනුදෙනු කරද්දී අපි බලන්න ඕනේ මේවල තියෙන මේ අපේ තියෙන වගකීම මොකක්ද කියලා. හරි අපි හිතන්න පුළුවන් චෙක් කියන්නේ ඉස්සර ওই මතේනේ රුකි තිබුණේ. සමහරු ඉන්නවා චෙක් පොත් ඔහේ දෙනවා. චෙක් අය කියන්නේ ලියලා චෙක් කරලා දෙනවා. ඉතින් සමහර කියන අය රිටර්නබල් ඩේට් එකක් දාලාම දෙනවා කියන. ඒ කියන්නේ දාන ඩේට් එක ෂුවර් රිටර්න් වෙනවා. කියන එක තිබ්බා. ඉස්සර තිබ්බේ හරි ඔය චෙක් දෙනවා, ඩේට් දාලා දෙනවා. ඒක ඉස්සර පුරුද්දක් වශයෙන් මිනිස්සු කරානේ. චෙක් දෙනවා, රිටර්න් වෙනවා. ආයෙත් ඒක කරගෙන තව එකක් දෙනවා. දැන් ඔය වගේ කරනවා. දැන් එහෙම බෑ රුකි. අර ඩෙට් මේ ණය අය කරගැනීමේ පනත කියන එකක් තියෙනවා. දැන් ඒකේ ඉස්සර ඕක සිවිල් ලයබිලිටි විතරයි ඒකේ තිබුණේ. දැන් ඒක දැන් ක්‍රිමිනල් වලට පුළුවන් කියලා බැංකු විසින් දැන් ඒවා ක්‍රිමිනල් ඇක්ෂන් උත් ඒවා දාන්න පටන් ගන්න තියෙනවා. ඉතින් චෙක් එකක් කියන්නේ ඔය බැංකුවත් එක්ක තිබ්බ ගනුදෙනුවක් නේ. දැන් ඒ ප්‍රොවිෂන්ස් අනුව නීතිමය ප්‍රතිපාදන අනුව චෙක් ඉෂුව කිරීමේ චෙක් එකක් ඉෂුව කිරීමේ අයිතිය තියෙන බැංකුව වලට පමණයි රුකි. එතකොට ඕකින්ද දැන් පුද්ගලයාට චෙක් එකක් ලිව්වට පස්සේ ඔහුට තියෙන දැන් වගකීම් දෙපැත්තක්. අර දැන් ඔය ඩෙට් රිකවරි ලෝ එකේ හින්දා ක්‍රිමිනල් ලයබිලිටි එකකුත් තියෙනවා. ඒ වගේම සිවිල් ලය සල්ලි ගෙවීම සම්බන්ධයෙන් සිවිල් ලයබිලිටි එක තියෙනවා දිසාධිකරණයක. ඉතින් දැන් එතකොට අපි බලන්න ඕනේ රුකි මොනවද දැන් චෙක් එකක් අපි ගනුදෙනු කරුවට පස්සේ අපි හිතමු දැන් මම දැන් ඉන්නේ අපි චෙක් දෙන පුද්ගලයාගේ පැත්තේ. දැන් මම තමයි දැන් චෙක් දෙන්නේ රුකි. එතකොට ඒ පැත්ත අපි බලද්දී අපි බලන්න ඕනේ. ගොඩක් දැන් කොහොමද මම මේ නිකන් චෙක් එකක් ලියලා දුන්න පඩියට මට අමතක කරලා ඉන්න පුළුවන්ද? මේ චෙක් එක මම දුන්නා හරියට ඔකේ මම ලියලා තියෙනවා. දැන් මට ඒක මතකත් නැහැ. රුකි දැන් එහෙම කරන්න බෑ. දැන් ওই ඩෙට් රිකවරි ලෝ එකේ තියෙනවා යම් කිසි පුද්ගලයෙක් යම් චෙක් එකක් ලියුවනම් ඒ ලියලා දිනයක් දැම්මනම් ඒ දාපු දිනේට මුදල් එම account එකේ තියනවා කියලා ඔහු අග බලා ගන්න ඕනේ. ඒ දවසට ඒ කියන්නේ චෙක් එක අපි හිතමුකෝ අද දානවා කියලා මාස 3කින් දිනයක් ඒ ප්‍රසන්ට් කරන දවසට රුකි එම account එකේ ඒ මුදලට සමාන මුදලක් තියෙන්න ඕනේ. තිබ්බේ නැත්නම් එහෙම චෙක් පතක් ලිවීමම වරදක්. account close check එක account එකක් close ගිණුමකින් චෙක් පතක් ලියන පුද්ගලයා ඒ ලියන අවස්ථාවේදීම ඔහු කරන්නේ වරද. ඒත් සමගම යම් කිසි පුද්ගලයෙක් චෙක් එකක් ඉෂුව කරලා ඒ චෙක් එක අපි හිතමු පෝස්ට් ડેටඩ් චෙක් එකක් කියලා. අපි හිතනවා අද ඉෂුව කරනවා තව මාසෙක දිනයක් දාලා. ඒ ඉෂුව කරලා අපි ඒ ඉෂුව කරපු පුද්ගලයාට නොදන්වා වංක සහගත ලෙස මේ බැංකුවට දුන්නොත් ඉන්ස්ට්‍රක්ෂන් එකක් ස්ටොප් පේමන්ට් කරන්න කියලා ඒකත් ඔෆෙන්ස් එකක්. ඒවට රුකි අපිට ඩිෆෙන්ස් එකක් නැහැ. අපිට ඒක ඒ කට්ටිය ඇවිල්ලා දැන් පැමිණිලි කාර්යයක් උසාවියට ඇවිල්ලා හරි ලේසි යාලට ඒක ඔප්පු කරන්න. මෙන්න චෙක් එක. මෙන්න මෙයාගේ අත්සන. මෙන්න බැංකුවේ මේ දිනට ශේෂ මේ දිනට මේ චෙක් එක දාන දිනට මෙයාගේ ගිණුමේ සල්ලි තිබිලා නැහැ. ඒක ඔප්පු කරග පමණින් රුකි අපි වැරදි. අපිට ඩෙට් රිකවරි ඇක්ට් එක යටතේ නඩු දාලා අපිව වරදකරු කරන්න පුළුවන්. ඒ වගේම රුකි sorry රුවන් ෆර්නෑන්ඩෝට දෙන උත්තරේ තමයි චෙක් එකක් දුන්නාන් පස්සේ ස්ටොප් පේමන්ට් කරන්න කිසිම නීතිමය බැඳීමක් නැහැ.
ස්ටොක් පේමන්ට් කරන්න නීතිමය බැඳීමක් නෑ නෙමේ රුකි. දැන් මෙහෙමනේ රුකි හිතන්නකෝ මම මේ හරියට කියලා දෙන්න. රුකි දැන් අපි රුකි ගිහලා ගන්නවා මොනවා හරි. දැන් මම කියනවා මගේ කඩේට ඇවිල්ලා මගේ කාර් එකක් ගන්නවා. රුකි දෙනවා චෙක් එකක්. ලක්ෂ 10ක චෙක් එකක් දීලා මගේ කාර් එක ගන්නවා. මොකද්ද ඔයාගේ මගේ අතර වෙන ගනුදෙනුව? ඔයාගේ චෙක් එක ඔයා දෙනවා මට ඇවිල්ලා කියනවා මම මාසෙකින් මේකට ඔයා සල්ලි ගන්න කියලා තමයි ඔයා මොකද්ද කරන්නේ? ඔයා කාර් එක අරගෙන යනවා. කාර් එක අරගෙන ගිහිල්ලා තමයි මට මේ චෙක් එක දීලා තියෙන්නේ. එතකොට රුකි මට ගනුදෙනුව වුණානේ රුකි මම ඔයා පෝස්ට් ડેටඩ් චෙක් එක ඔයා මට දුන්නාම ඒක ගැන හිතලා ඒක ගැන රිලයි වෙලා ඒ ගැන විශ්වාසය තබලා තමයි මම ඔයාට ඉතින් එතකොට මම දැන් මගේ පැත්තෙන් මම කාර් එකේ දීලා ඉවරනේ. ඔයා කිසිදු හේතුවක් නැතුව බැංකුවට ගිහිල්ලා කිව්වොත් ස්ටොප් පේමන්ට් කරන්න කියලා. ඔයාට කියන්න බෑ මට සල්ලි තියෙන ස්ටොප් පේමන්ට් කරන්න කියලා. එහෙම කියන්න බෑ රුකි. ඔයයි මගේ අතර කොන්ට්‍රැක්ට් එකක් වෙලා ඉන්නේ. ඒක ඔයාට ගන්න පුළුවන් ඩිෆෙන්ස් රුවන්ට කියනවා මම ඒකයි. මගේ account එකේ සල්ලි නැහැ. මට පොඩ්ඩක් පස්සේ යාට ගෙවන්න ඕනේ. ඒක හින්දා මම ස්ටොප් පේමන්ට් කරනවා කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. මම හිතනවා නම් අපිටම මම දුන්න කාර් එක එයා මට මොකක් හරි රීසන් එකක්. අපිටම කාර් එක දීපු එකේ එන්ජින් එක කැඩිලා ලොකු ට්‍රබල් එකක් වෙලා ඒ වගේ තමයි අපිටම ඒක ඇක්සිඩන්ට් කාර් එකක්. ඒක මම දැන් මෙයාට ආපහු රිටර්න් කරලා තියෙන්නේ. ඒ වගේ වැඩි රීසන් එකක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී මට පුළුවන් බැංකු ඔයාට ඉස්සෙල්ලා දැනුවත් කරලා එයා මට මේ ඔයගෙන් මම ගත්ත කාර් එකේ මේ ඩිෆෙක්ට්ස් තියෙනවා මේ කාර් එකේ ඔය ඇක්සිඩන්ට් ෆ්‍රී කියලා දුන්නා මේ කාර් එක මෙහෙම ඇක්සිඩන්ට් වෙලා තියෙනවා ඒක හින්දා මම මේ කාර් එක ඔයාලට රිටර්න් කරනවා ඒම හේතුව නිසා මම ඔයාට දීපු චෙක් එක ඩිපොසිට් කරන්න එපා ඒක මම ස්ටොප් පේමන්ට් කරනවා එහෙම ඔයාට කියලා රුචි මට පුළුවන් බැංකුවට ස්ටොප් පේමන්ට් ස්ටොප් කරලා අරින්න ලියුවා. එතකොට රුචි මගේ අර ලයිබිලිටි එක කැඩෙනවා. එහෙම ඊට අමතරව මට බෑ මට හිතුණා අපිට ස්ටොප් පේමන්ට් කරන්න බෑ. හරි. එතකොට අපි ඊළඟ ප්‍රශ්නෙට දැන් එතකොට දැන් මේ චෙක් වල දැන් මේ දිනක් තියනවා දාලා දෙනවා අපිට දැන් කොච්චර කාලයකට දෙනවද දවස් 90කට දවස් 180කට ඉදිරියට දෙන්න පුළුවන් චෙක් එකක් මට තේරෙන්නේ දැන් චෙක් එකක් දෙනකොට මට මේ පෝස්ට් ડેටඩ් චෙක් මට දැන් අවුරුද්දක් පෝස්ට් ડેටඩ් චෙක් දෙන්න පුළුවන්ද එහෙම නැත්නම් මට පුළුවන්ද බැරිකමන්නේ රුකි එහෙම කිව්වම බැරිකම මම කිසිම සීමාවක් මේ දැන් සාමාන්‍ය චෙක් එක රුකි බලන්තාවේ තියෙන සාමාන්‍ය චෙක් එකක් මාස 6යිනේ. ඔව්. මාස 6 එක චෙක් එකක් බලන්න. ඒ කියන්නේ අද දිනේ දාලා දුන්නත් අපිට මාස 6ක් ඇතුළත ඒ චෙක් එක දාන්න පුළුවන්. මාස 6ක් පැනලා දැම්මොත් තමයි ඒ චෙක් එක කෙලින්ම වැලිඩ් චෙක් එකක් වෙන්නේ. නැතුව මට ඒ කියන්නේ කාටවත් රිස්ට්‍රික්ෂන් එකක් නෑ. මට මාසයක් ඉදිරිදාතම දාන්නද දෙකක් දාන්නද තුනක් දාන්නද එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම හැබැයි එහෙම ඔයා දාලා දුන්නත් අර මම මුලින් කියපු ටූල් එක ගැනම තියාගන්න. ඒක කියන දවසට ඔයා දිනයක් චෙක් එක දැම්මම ඒ දවසට ඒ වාගේ account එකේ මුදල් එන්න ඕනේ. ඔයාට කියන්න බෑ මම දුන්නා චෙක් අවුරුදු දෙකක් දිනයක් දාලා දුන්නා මට මේක දුන්නා කියලා මතක වුණා මම account එක වැහුවා. එහෙම කියලා උසාවියට යන්න බෑ. එතකොට ඔයා වැරද්ද කරලා ඉවරයි. අර මම අර කියපු මුල් රූල් එක ගන්නවා. ඒක සාමාන්‍ය හරි ඒක චෙක් ගන්න කිරීම ඉතාමත් භයානක ගන්න දෙයක් දැන්. ඒ වල රෙකෝඩ්ස් තියෙන්න ඕනේ රිසීට්ස් තියෙන්න ඕනේ හරියට
දැන් ඒ ලොකු ලයබිලිටි එකක් තියෙන ට්‍රාන්සැක්ෂන් එකක්. එතන ඒක එතන ලොකු වගකීමක් තියෙනවා. එතකොට අසල මේ අපේ විව කෙනෙක් අහනවා මේ ගවර්න්මන්ට් චෙක්ස් තියෙන්නේ 30 days වලට විතරද කියලා. ඇයි ඒ කියලා. වැලිඩිටි එක. දැන් මේම නිරුකි දැන් සමහර චෙක්ස් තියෙනවා එයාලට තියෙන ඔතොරයිසේෂන් එක ඒකේ වැලිඩිටි ලිමිට් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් normal assumption එක තමයි අපේ දැන් අපි කලින් කරන සාමාන්‍ය චෙක් වල වැලිඩිටි සිස්ටම් කියලා ගහලා යන කවලා ඒක තමයි රූල් එක. හැබැයි ආණ්ඩුවටයි සාමාන්‍ය එක ස්ථානවල ආයත තියෙනවා. මම හිතන්නේ ඒක යාලට ස්පෙસિෆිකලි එයාලට හම්බ වෙනවා එයාලට ගන්න පුළුවන් වැලිඩිටි එක මෙතරයි කියලා with authority from the bank. ඒක internal arrangement එකක්. ඒක එතකොට ඒ දවස් ගාණක් තියෙනවනම් ඒ දවස් 90ට ඒ දවස් 90 ඇතුළත ඒ චෙක් එක ඩිපොසිට් කරනවා. ඒ 6ට වඩා අඩුවෙන් ගණක් දානවා නම් රුකි ඒක වෙනම චෙක් එකේ ගහලා තියෙනවා. කිසිම දෙයක් චෙක් එකේ ගහලා නැත්නම් මාස 6 තමයි. Ruki on mute. අපි දැන් අතට චෙක් එකක් ගිහලා ඊට පස්සේ දැන් මට බැංකුවෙන් කියනවා මේක දැන් රිටර්න් නෙක්ස්ට් බැංකුවේ මොන හරි ඒගොල්ලන් ගහනවා හේතුවකට මේ නිසා මේක අගරුණයි කියලා. එතකොට චෙක් පත ලබාගත් කෙනා විදියට මගේ ක්‍රියාදාමය මොකද්ද වෙන්න ඕනේ? අන්න හරි. දැන් රුකි දැන් අපි අපෝ අපි චෙක් එක අපි දැන් ගනුදෙනු කරපු කෙනෙක්. හරි අපිට තියෙන රෙමඩීස් මොනවද? ඒකනේ කියහන්නේ. ඒ කියන්නේ අපි දීපු චෙක් එක අපි අපේ භාණ්ඩයක් විකුණලා සේවාවක් විකුණලා අපි ගත්ත මේ චෙක් එක දැන් රිටර්න් වෙනවා. රිටර්න්ස් එක අපිට දැන් බැංකුවෙන් එවනවා. මොනවද අපිට තියෙන රෙමඩීස්? ඒකනේ කියහන්නේ. රුකි දැන් අර මම කිව්වා වගේ ඒක දෙපැත්තක්. එකක් තමයි ක්‍රිමිනල් ඇක්ෂන් එක. අනිත් එක තමයි සිවිල් ඇක්ෂන් එක. දැන් ක්‍රිමිනල් ඇක්ෂන් එකේ රුකි අලුතෙන් එක නීතියේ තියෙනවා ඩෙවලොප්මන්ට්ස්. සාමාන්‍යයෙන් අපි ලක්ෂ 50ට වැඩිය ගනුදෙනුවක් නම් අපි යන්න ඕනේ පැමිණිල්ලක් දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ කියන්නේ පොලිසිය මාර්ගයෙන් යම්කිසි මේ අපි බලාපෑක්ෂා කරනවා නම් පොලිසියෙන් යම්කිසි සහනයක් ඒකනේ අපේ නීතියේ තියෙන පළවෙනි දැන් අපරාධ නීතියේ තියෙන පළවෙනි අපිට තියෙන මේ රයිට් එක නෙරුකිය අපි පොලිසියට කියලා පැමිණිල්ලක් කරා පොලිසිය හරහා නඩු දාන එකනේ අපිට තියෙන ෆස්ට්ම රයිට් එක. සෝ එතකොට ඒකේ ගාන වැලියු අනුව බෙදලා තියෙනවා. ලක්ෂ 10ක් යනකම් සාමාන්‍ය පොලිසියට යන්න පුළුවන්. ලක්ෂ ගාණක් යනකම් මේ ෆ්‍රොඩ් බියුරෝට යන්න පුළුවන්. ලක්ෂ 50කට වැඩි නම් යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ ලක්ෂ 50ට වඩා චෙක් එකක් පොලිසියට ගියාට පොලිසිය ඒකට ඇක්ෂන් ගන්න නැහැ. කෙලින්ම කියනවා ආ ගිහලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාන්න. සෝ ඉතින් දැන් අපි හිතමුකෝ රුකින් අර ස්ට්‍රේට් ෆෝවර්ඩ් කරන දෙනවා. අර මම ඔයාලට කිව්වේ කාර් එකේ වැඩි අපි ලක්ෂ 50ට වැඩි ප්‍රශ්නයක්. කවුරු හරි කිසිඳ හේතුවක් නැත්නම් මගෙන් කාර් එක අරගෙන ගිහිල්ලා මට චෙක් එකක් දීලා පස්සේ මේක චෙක් එක බවුන්ස්. ඒ වගේ එකක දැන් අර මම කියෝ වගේ තියෙනවා ණය ආපසු අය කරගැනීමේ පද්ධති තියෙනවා චෙක් එක ලිවීම චෙක් එක අගු වීම සම්බන්ධයෙන් ඒකේ තියෙනවා ඒ ප්‍රොවිෂන්ස් වලට අදාළ දඬුවම්. ඒ කියන්නේ දැන් ඒවා තමයි ඒ පන්තියේ මුදල් නැතුව චෙක් එකක් ලියුවද හරියට මේ දැනුම් දීමක් නොකර අපි මේ චෙක් එක ස්ටොප් පේමන්ට් කරාද වහලා තියෙන account එකකින් චෙක් එකක් ලියුවද
කියලා ඒකේ තියෙනවා යම් කිසි දඩුවමක්. අවුරුද්දක් මට මතක හැටියට අවුරුද්දක සිර දඩුවම වේ, තව දඩය වේ, තව සිර 10ක් කොයිද මේ චෙක් එක ගානේ අය කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඒක නෙමෙයිනේ දැන් මෙතන sorry සහ නීතිඥ ගාසු දෙන්නත් ඔව් වෙනවා. ඒක නිසා ඒක වැඩි වෙන ඔක්කොටම මේ ඒක වෙන්නේ ඊට පස්සේ දැන් උතන ඒක නෙමෙයි තියෙන්නේ. උතන ලොකු වංචාවක් තියෙනවා. මිනිස්සේ යම් කිසි දැන් ওই වංචාව කියලා තියෙනවනේ මේ අපේ අපරාධ නඩුවේ අපරාධ නීතියේ මේ සෙක්ෂන් එකක්. දැන් වංචාව කියන්නේ යම් කිසි දැන් එතකොට කරලා තියෙන්නේ මොකද්ද මේ පුද්ගලයා මම කාබරි මුදා කරලා තියෙන්නේ. මම චෙක් එකක් දීලා රුකීට කීව කෙලින්ම මේ රවට්ටලා ඔයා ගාව තිබ්බ කාර් එක අරන් යන්න. ඔයාට මම ඇවිල්ලා මම බෙන්ස් කාර් වල ඇවිල්ලා මම පෙන්නලා මේ චෙක් එක ලියලා දුන්නා. රුකීට රුකී මගේ පෙරන්ස් එකයි මගේ මේ මම තව කාගේ තියෙන කනෙක්ෂන්ස් වලට මම රෙපටිලා රුකීට මේකේ සල්ලි තියනවා කියලා. It's good like money. Check is good like money. So you thought he හිතුවා මේක සල්ලි තියෙනවා. මේ මනුස්සයාත් ආවේ මේ මනුස්සයා ලොකු කාර්යයක්. එතන කෙලින්ම මේ මනුස්සයාගේ අභිප්‍රාය වලින් කෙලින්ම වංචා කරනවා. එතකොට ඔයාට රයිට් එක තියෙනවා එතන කිසි අපරාධයක් වෙනවා. ඒක පොලිසියට ගිහිල්ලා තැවිල්ලක් දැමේ හැකියාව තියෙනවා. So එතකොට අපරාධ නීතිය යටතේ වංචාවටත් ගන්න පුළුවන්. අර නාපසු පාය කරගෙන මේ පනත ඩෙත් රිකවරි ඇක්ට් අර ප්‍රොවිෂන්ස් වලට නඩු දාන්නත් පුළුවන්. දැන් ලංකාවේ නීතිය දැන් ඔය නඩු දාන්න ක්‍රමයේ තියෙනවා එක එක විදි රුකි. අර මම කියවනේ පොලිසියට ගිහිල්ලා නඩු දාන්න ඕනේ කියලා. පැමිණිල්ලක් දැන් සාමාන්‍ය අපි ගිහින් පොලිසියට පැමිණිල්ලක් දානවා. ඔව් ඒක ඊට පස්සේ අන්තිමට ගෙන්නනවා. ඊට පස්සේ එතන කතා බහ වෙනවා, තල්ලි දෙනවද කියලා අහනවා. මම දන්න පොලිස් නිලධාරියෙක් ගාවට යනවා. ඊට පස්සේ එයා දන්න කෙනෙක් අරගෙන එනවා. ඊට පස්සේ උතන හරි අත්අඩුවක් වෙනවනේ පොලිසිය. ඕකට දැන් ඔය අපේ පොලිසිය කියලා කමිටුවක් දාන්න බයනේ නුකි. ඒකට මම හිතෙන අර යුනික් කන්ටැක්ට් නුකි. දැන් අත්‍තරත් ගත්තොත් පැමිණිල්ල දාන්න යන්න යුනික් කන්ටැක්ට්. ඔයාලට මේ if you are මේ accused you need context. එතන එහෙම ගිහිල්ලා නොතන දැන් මේවා වෙන්නේ. හැබැයි දැන් ඒ ක්‍රමයේ විතරක් මේ අපරාධ නීතියෙන් තියෙන්නේ. අපරාධ නීතියේ තියෙනවා thing called private blame. ඒ කියන්නේ පුද්ගලිකව පොලිසිය දාන නඩුවක් වගේම නඩුවක් අපිට පුළුවන් නීතිඥවරයෙක් මාර්ගයේ අපි පෙසමත් උසාවියට ඉදිරිපත් කරනවා. අපි කෙලින්ම උසාවියට යනවා. ගිහිල්ලා අපි කියනවා මෙන්න මෙයා කරලා තියෙනවා. මට මෙහෙම වංචා කරලා මෙන්න මේ ඩෙත් රිකවරි ඔෆෙන්සස් කරලා තියෙනවා. මෙයාට උසාවියට එන්න. ඒක සක්සස්ෆුල් ගියේ. දැන් අපි તો කම්පනීස් වල ගොඩක් ඔය කම්පනි චෙක්ස් දීලා තියෙනවානේ. ඔය කම්පනි චෙක්ස් දුන්නාම ඕකේ මේ ඩෙත් රිකවරි ඇක්ට් එක අනුව all the directors are liable. 94 amendment cover all directors are liable. Company වල තමයි ඔය චෙක් දෙද්දි ඩිරෙක්ටර්ලා සිතනවා අනේ ප්‍රශ්නයක් නෑ ඔය චෙක් දෙන්නේ accountant නේ. ඔකේ එයාලා accountant නේ චෙක් එක දුන්නේ. අපි ප්‍රශ්නයක් නෑ අපි කූල් එකක් ඉන්නවා කියලා. අපි කරන දේ මොකක්ද එතකොට? අපි මේ මුළු ඩිරෙක්ටර් බෝඩ් එකම ඉස් කරලා නඩුවක් දාන්න. ඉතින් ඔය ලංකාවේ අපි උදාහරණයක් කිව්වොත් ලොකු සමාගම් වල සමාගම් මේ ලක්ෂ 5 10 චෙක් දීලා තියෙනවා. මේ සමාගම් වල ආදායමෙන් 100% කුඩි ගානක එකපාරටම ඩිරෙක්ටර් බෝඩ් එකට සමන්සව මහේසත් කොළඹ මහේසත් අධිකරණ අංක 6ට ඇවිල්ලා පෙනී සිටින ලක්ෂ 10ක චෙක් එක රිටර්න් වෙලා. එතකොට තමයි සමාගමේ ලොකු සමාගමේ ඩිරෙක්ටර්ලා දන්නේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. very successful. ඒක දැම්ම ගම දැන් ඒසොට දැන් එතකොට දැන් අපිට තේරෙනවා කතන්දරේ. දැන් එතකොට මම third party check එකකින් මම දුන්නාම පස්සේ එතකොට දැන් මට හම්බ වෙනවා check එකක්. එතකොට මම මේ check එක දෙනවා තව කෙනෙකුට. එතකොට මගේ ප්‍රීතිමේ බැඳීම මොකද්ද වෙන්නේ? එතන liability එක නෑ රුකි.
මට නඩු දාන්න බෑ. because මමයි ඒ third party එකේ අතර කිසි transaction එකක් වෙලා නැහැ. ඒකින්ද third party checks බාර ගන්න එපා. ඒකයි මම කියන්නේ මම උසාවියට ගිහිල්ලා මම පැමිණිල්ලක් ගන්නලු මම යම් කිසි ගණනෙන්වක් උසාවියට පෙන්නන්න සමහර වෙලාවට උසාවියේ දානවා ප්‍රයිවට් එකේ දානවා third party checks වලට අඩු කරනවා මේ ඒ මොකද සුදුම කලින් කියලාවත් දන්නේ නැහැ. Transaction you have to set up a transaction. Private page එක උනත් transaction එකක් පෙන්නන්න ඕනේ. මම මෙහෙම බඩු සප්ලයි කරා බඩු සප්ලයි කරනවා මම චෙක් එකක්. එහෙම කියන්නේ සුබ තරක කෙනෙක්ම third party check එක liability අඩුයි. ඒක don't accept එක කවදාවත් ඒක බාර ගන්න හොඳ නැහැ. ඉතින් අපිට අඩු මේක ගන්න පුළුවන් මේක හරි අඩුයි. එතකොට මේ ඔය දැන් හිතන්න බලන්න දැන් මට මම දීපු චෙක් එකක් බවුන්ස් වෙනවා. එතකොට දැන් මාකර හේතුවකට දැන් මගේ ගාව ආයතනයේ සල්ලි නැහැ. එතකොට මගේ නීතිමය බැඳීම මොකද්ද? මට මොනවද කරන්න පුළුවන් එතකොට? ඔයා ඩිරෙක්ටර් කෙනෙක් නා. ඔයා ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න සමාගමක චෙක් එකක් දෙනවා ආයතනයේ සල්ලි නැහැ. ඉතින් ඔයා වගකීමක් ඔයාට තියෙනවා. ඔයාට ඉන්න කියන්න බෑ මේ අපි චෙක් එකක් දුන්නා මගේ account එකට සල්ලි නෑ කියලා. ඔයාට වගකීමක් තියෙනවා. ඔයාට ඇවිල්ලා එක්ස්පීරියන්ස් as a director ඇවිල්ලා කරන්න පුළුවන් එකම තමයි මම අපේ transaction එක ගැන දන්නේ it's apart from our normal business එකක් ඔයාට කියන්න පුළුවන්. day to day operations වලට වෙන transactions වල ඔයා liability පැනලා යන්න බෑ. as director සමහර වෙලාවට ගොඩක් ඔය වෙන්නේ හරියට බැලුවාම ඔය අපි ගොඩක් ඔය check return අඩු දානවා private plane. ඔසයි. ඕකේ තියෙන සමාගම් අර මම අර කිව්වා වගේ සමහර සමාගම් තොපි දීලා තියෙනවා. ඔය සමාගම් වල ඩිරෙක්ටර්ලා කවුද දන්නවද? අලුත් දෙනුක් කන්නේ ලොකුවට ඉස්සරහින් ඉන්න මහත්තයා. ඩිරෙක්ටර්ලා තමයි මහත්තයාගේ නෝනාගේ අම්මා නෝනාගේ තාත්තා තමයි ඩිරෙක්ටර්. ඉතින් අඩුව දැම්ම ගම උසාවියට වෙන්නේ කාටද? නෝනාටයි අම්මටයි ඩිරෙක්ටර්යි උසාවියට. සිතාසි ගියපු ගමන් අපිට එහා පැත්තේ නීතිඥ මහත්තයා ගෙන් දුරකථන ඇමතුම් එනවා. ඇවිල්ලා කියනවා මේක මෙයාලව උසාවි ගියෙන්න බෑ. අපි සල්ලි ටික ඉක්මනට ගන්න කරුණාකරලා සල්ලි ටික අරගෙන මේ ඉල්ලාස් කරගන්න. නිදාස් කරගන්න. So that's a very ඒක තමයි private තමයි very successful mode to recover money. right. එතකොට මේ අසල අපි මේ final question එක වෙනවා. දැන් මම ගත්තොත් මම දෙනවා චෙක් එකක් දැන් හිතන්න බලන්න මම වාගේ ආයතනයට මම සල්ලි ගෙවන්න ඕන. මම සල්ලි දෙනවා ඉඳගෙන. ඒතකොට මම දුන්නාන් පස්සේ වාගේ වෙනුවෙන් ගන්නේ වාගේ සේවකයෙක්. ඒ සේවකයා මොකද කරන්නේ? සේවකයා චෙක් එක තියාගෙන ඉන්නවා බැංකු ආයතනයට දෙන්නෙත් නැහැ, බැංක් කරන්නෙත් නැහැ. මොකක් කර හේතුවකට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. එතකොට මොකද තත්ත්වය? මගේ ෆයිනල් ක්වෙස්චන් එක. ඔයා දෙනවා සේවකයෙක්. ඔබ වාගේ සේවකයෙකුට දෙනවා. ඔව්. මම දීලා ඉවරයි. ඒක තමයි රුගී මම අර මුලින්ම කිව්වේ ડોකියුමන්ටේෂන් කියන එක. ඔය සමාගම් මම උදාහරණ කියන මේ ලංකාවේ තියෙන ලොකු සමාගම් වල නඩු අපි කරනවා. මේ ලොකු සමාගම් වැටලා තියෙන මේ ડોකියුමන්ටේෂන් නෑ. දැන් ওই චෙක් එක මිනිහෙක් ඇවිල්ලා බාරගත්තා නම් ඒ ගත්ත මිනිස්සයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර එකයි. එයාගේ අත්සනයි තියෙන්න ඕනේ රුගී හරි ડોකියුමන්ට්. ඉතින් ඒ අනිත් ගොඩක් සමාගම් කරන්නේ මේ තරුණ විවසායන් ඔක්කොම කරන්නේ ડોකියුමන්ටේෂන්. ඒක හදාගන්න මම ඒක ට්‍රේල් එකක් කියලා කියන්නේ හැම වෙලේම නිව් නෝල් ඒක තියෙන්න ඕනේ. ඔක ගිහලා අස්සන් කරලා අස්සන් දාලා ඩෙන්ටිටි කාඩ් නම්බර එක දාන්න කියලා. ප්‍රශ්න නෑ ගොඩක් සමාගම් ඒක තමයි කරන්නේ සේල්ස් මෙන්ස්ලා වරිනවා. ඉතින් එතකොට චෙක් එක දෙද්දි අපි එකට චෙක් එක ලැබුණොත් සෙට් එකක් ගන්න.
ඇන්ඩ්‍රු අනිත් මම කියන්නේ අවසාන වශයෙන් මම කියන ක්‍රිමිනල් ඇක්ෂන් එක විතරක් නෙමේ ඉක්මනටම සල්ලි අය කරන්න පුළුවන්. සිවිල් අධිකරණයේ තියෙනවා වෙනම නඩුකරයක් චෙක් රිටර්න් සම්බන්ධයෙන්. 703 ඇක්ෂන් කියලා සමරි ප්‍රොසීඩියර් ලික්විඩ් ක්ලේම්ස්. මේක දිසාධිකරණයේ වතුටි අපි ගිහිල්ලා චෙක් එකක් හරියට නිෂ්පාදිතී ලියලා තියෙන චෙක් එකක් නම් අපි ගිහිල්ලා නඩුව ෆයිල් කරාට පස්සේ අපිට ඩිග්‍රී 9 කියන එකක් දෙනවා. ඒ කියන්නේ මුලින්ම දෙනවා මේකට අදාළව තීන්දුව දෙනවා. තීන්දුව අරනවා ඊට පස්සේ අනිත් පාර්ශ්වය. ඊට පස්සේ අනිත් පාර්ශ්වය මේ චෙක් එක හරියට ලියලා තියෙනවා මෙතන කිසිම ෆ්‍රෝඩ් චෙක් එකේ ෆ්‍රෝඩ් එකක් නැත්තම් එයාට උසාවියට ඇවිල්ලා අධිකරණයේ පර්මිෂන් ගන්න ඕනේ නඩුව ඉස්සරහට ගෙනියන්න. ගොඩක් අවස්ථාවලදී මේ චෙක් එකකට තියෙන සම්පූර්ණ මුදල් ප්‍රමාණය අධිකරණය තැන්පත් කරනවා. එතකොට ඒ සිවිල් ඇක්ෂන් එක උනත් හරි ඉක්මනට. කියන්නේ මේ අද අයද කියලා තියෙන්නේ මේ කට්ටිය උසාවි යන්නේ නැහැ. උසාවි යන්න බයයි. එහෙම කරන්න හොඳ නැහැ. මේ ඒවා චෙක් තියාගෙන ගෙදර ඉන්න එපා. අනිත් එක රුකි පොලිසිය ගිහලා පැමිණිල්ලක් දානවා. පොලිසිය ගිහලා පැමිණිල්ලක් දැම්මට රුකි මුදල් අයකත් දෙන්න බෑ පොලිසියට. ඒ අධිකරණයේ මුදල් අය කරලා දෙන අධිකරණයක් නෙමෙයි අපරාධ අධිකරණය. ඒක මිනිස්සුන්ට දඬුවම් දෙන තැන. ඒක තමයි අපි ගොඩක් අය මතක කරගන්නේ. ක්‍රිමිනල් ඇක්ෂන් එකක් දාලා ඔහේ ඉන්නවා. සමහර අය එන්න අවුරුදු 5 6 7කට පස්සේ ඇවිල්ලා කියනවා මම දැන් මෙයා වැරදිකාරයා වෙලානේ. දැන් නඩුව අවුරුදු 8ක් ඇදුණා වැරදිකාරයා වෙලා. ඉතින් මං අහන්නේ සිවිල් නඩුවක් දැම්මේ නැද්ද සල්ලි ගන්න කියලා. දාරන්නේ චෙක් එක ප්‍රෙසන්ට් කරලා රිටර්න් වෙලා අවුරුදු 6ක් තුලද සිවිල් අධිකරණයක නඩුවක් දාන්න ඕනේ උදා ගන්න. ඒක දැම්මේ නැත්තම් ඇක්ෂන් එක ප්‍රෙස් ආයෙත් නඩු දාන්න බෑ. ගොඩක් අයට වෙන්නේ අපරාධ අධිකරණයේ කියලා නඩු දාලා ඒ බලන්න. හරි අසල. හරි. අසල මේ ක්වෙස්චන් එකක් තියෙනවා මේක මේ ලුයිස් පෙර්නැන්ඩෝගෙන් but I don't think මේක වාට දෙන එක සාධාරණයි කියලා. Is there a moratorium introduced by CBSA last time? Banks are charging another 11.5% from the customer. How far this is fair for the customers? ඒක ඔයාටයි මටයි උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් නේ. I know it's nothing that I can answer. Sorry Louis, අපි it's something to guess. Unfortunately අපිට ඒකට උත්තරයක් දෙන්න බෑ. very sorry. හරි. Asala, so then let's finish up the session. It's almost about an hour. Thank you අද අපෙත් එක්ක එකතු වුණාට. අද අපෙත් එක්ක එකතු වුණේ ලංකාවේ නීති ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තව චරිතයක් අසේල රැකව මහත්තයා and අවුරුදු 20ක් විතර කාලයක් කොළඹත් කුරුණෑගලත් සහ ශ්‍රී ලංකා පුරාම ස්පෙෂලයිස්ඩ් ඒරියාස් වල money matters එතකොට divorce එතකොට criminal සම්බන්ධව සමහර සිවිල් නඩු සම්බන්ධව සෑහෙන අත්දැකීම් තියෙන පුද්ගලෙක් නිසා තමයි අද අපි එකතු කරගත්තේ මේ ගැන කතා කරන්න. අපි මේ කතන්දරේ කතා කරේ අපි මේ පිළිබඳ කතා කරේ මොකද අපි ව්‍යවසායකයෝ විදිහට අපේ තියෙන වගකීමක්. ඒතකොට දැන් සමහර කලාවට අපි දන්නේ නැහැ මොකද්ද මේ චෙක් එකක් සම්බන්ධයෙන් තියෙන. ඒතකොට දැන් අපි ඉගෙන ගත්ත ඒ තමයි අපි චෙක් එකක් අස්සම් කරලා දීලා දුන්නාන් පස්සේ අපේ වගකීම ඉවර වෙන්නේ නැහැ. ඒ තියෙන දවසේ එදාට බැංකුවේ සල්ලි තියෙන බවට අපි වග බලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපිට දෙආකාරයක නීති වැදීමක් තියෙනවා. පළවෙනි පැත්තෙන් අපිට සිවිල් වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපේ කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණ කරන්න. ඊට අමතරව වංචාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ වංචාව සම්බන්ධයෙන් අවුරුද්දක් හරි කොච්චර කාලයකට යන්න පුළුවන් අවුරුද්දකට. නෑ වංචාව සම්බන්ධයෙන් යන්න පුළුවන්. අර ඩෙට් රිකවරි ඔෆෙන්සස් වල තමයි. අරක අවුරුදු ඔව් ඒක දඩුවම ඉතාමත් බරපතලයි. බරපතලයි. ඒතකොට කෙලිබ බිහිර යන්න පුළුවන් කතන්දරයක් තමයි. ඒතකොට අපිට බිස්නස් කළා සමහර කාලට අපි දන්නේ නැහැ අපේ තියෙන මේ ක්‍රිමිනල් ලයබිලිටි එක අපි හිතාගෙන ඉන්නේ මේ සල්ලි දුන්නාන් පස්සේ මේක මේ සිවිල් නඩුවක් අපිට මේක ගිහලා පොලිසියෙන් ගිහලා කියන්න පුළුවන් මේක සිවිල් කේස් එකක් පොලිසියනුත් කියනවා මේක සිවිල් කේස් එකක් ගොල්ලන් නඩුවක් දාලා බේර ගන්නයි කියලා. නමුත් මෙතනදී අපිට තියෙනවා නීතිමය බැඳීමක් සිවිල් සහ ඒකට නඩු දෙකක් වැටෙන්න පුළුවන් හේතුවක් තමයි ඔය චෙක් සම්බන්ධයෙන් තියෙන ගනුදෙනුව. ඒ නිසා කරන දේ පරිස්සමෙන් කරන්න විශේෂයෙන්ම financial discipline is needed before you commit anything. ඔතකොට ඔබතුමන්ලගේ තියෙන කතන්දරේ තමයි වගකීම තමයි
අනිවාර්යයෙන්ම තමන්ගේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් තියෙනවා. නැත්නම් කෑෂ් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් තියෙනවා. ලික්විඩිටි මැනේජ්මන්ට් සම්බන්ධයෙන් තියෙනවා. අපිට මේ ගැන ලික්විඩිටි මැනේජ්මන්ට් ගැන බලන්න ඕන අපි මට මතක විදිහට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා අපි කරා ඔය ලික්විඩිටි අපි කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් ගැන කතන්දරයක්. ඒක ගැන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අපි එහෙම වුණොත් ඉස්සරහට වුණොත් එහෙම අපි ඉස්සරහට නැවත සැරයක් අරගෙන එන්න. අසල thank you very much Thank you, Ricky. Thanks a lot. අපි ලබන සුමානේ අපි ඔයගොල්ලන් එක එකතු වෙනවා. How to hire and fire කියන්නේ සේවකයන් ගැනීම සහ සේවකයන් සමාගමෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රධාන පෙළේ මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙක් ගෙහන් මෙන්ඩිස් මහත්මයා අපි රැකගෙන ලබන සුමානේ අපි කතා කරමු. අපි මේ දවස්වල කතා කරලා සල්ලි පිළිබඳව. ඊට පස්සේ අපි කතා කරනවා මිනිස්සුන්ව ගන්නෙ කොහොමද, මිනිස්සුන්ව යවන්නේ කොහොමද කියලා. ඉතින් අපේ අරමුණ තමයි ලංකාවේ ඉන්න ව්‍යවසායකයන්ට මේක මේ නිකන් මේ එහෙන් අරගෙන මෙහෙන් අරගෙන රෝලක් දාලා මුදලාලික වගේ ගනුදෙනු කරන ව්‍යවසායකයෙක් නෙවෙයි. අපි වෙනස් විදියට හිතන වෙනස් විදිහේ ගමනක් යන මුළු ලෝකෙම තමුන්ගේ මාකට් එක කියලා දකින ව්‍යවසායක සෙට් එකක් ව්‍යවසායකයෝ 10000 එකක් බිහි කරන එක තමයි අපේ අරමුණ. ඒ අපේ අරමුණේ අද අපි කරේ තව පොඩි සලකුණක් විතරයි. Thank you very much අපේ ඔබ සමග ඉතුමාට. Thank you Asela for joining us. Thank you.